නාම විශේෂණ නැත්නම් adjectives නාම විශේෂණයක් කියන්නේ මොකක්ද කියන එක අපි ඉස්සෙල්ලා කතා කරා. ඊට අමතරව නාම විශේෂණ භාවිතා කරන තැන් ටික අපි වෙනම කතා කරා සහ නාම විශේෂණ බෙදෙන කොටස් 9 අපි කතා කරා. කැටගරිස් 9කට බෙදලා අපි නාම විශේෂණ ඒ කැටගරි 9ට දැම්මා. අපි මතක් කළොත් පළවෙනි එක determiner කියන කැටගරි එකට අපි දැම්මා a and the some වගේ ඒවා. ඊට පස්සේ number එකක් එහෙම නැත්නම් quantity එකක් ආවම අපි number 2 යටතේ ඒක categorize කරා. number 3 කියලා අපි ගත්තේ quality එක එහෙම නැත්නම් opinion එක. quality එකක් එහෙම නැත්නම් opinion එකක්. opinion කියලා කියන්නේ අපේ මතය කියන එකනේ. යම් කිසි නාම පදයක් දැක්කහම යම් කිසි noun එකක් අපි දැක්කහම හෝ පෙනුනහම අපිට ඒ පිළිබඳව ඇති වෙන මතය. දැන් උදාහරණයක් විදිහට පුද්ගලයෙක් දැක්කහම ඒ පුද්ගලයාගේ ගතිගුණ අපි හොයලා බැලුවහම එයා ගැන අපට හිතෙන දේ. එයා ගුණ යහපත්, කාරුණික, නේ, රෞද්‍ර ඒ වගේ අපිට එක එක දේවල් හිතෙනවනේ. අන්න ඒවා තමයි opinion. දැන් beautiful වගේ දේවල්, nice වගේ ඒවා ඒ ඔක්කොම opinion. අපි ඒ සියල්ල number 3 යටතේ categorize කරා. number 4 කියන එකට ගත්තා අපි size කියන එක. number 5 අපි age එක ගත්තා. number 6 shape එක, 7 එක color, 8 එක proper adjective, number 9 එක purpose or qualifier. මේ විදිහට අපි category 9කට බෙදලා adjectives එකට වඩා ලියන අවස්ථාවලදී ඒ ලියන්න ඕන පිළිවෙල හොයාගත්තා. අද අපි කතා කරන්න යන්නේ comparison of adjective කියන කතාව. comparisons of adjective කියලා කියන්නේ සාමාන්‍යයෙන් adjective එක adjective එකක් ගත්තහම ඒක ආකාර තුනකට පෙනී ඉන්නවා. එකම adjective එක ආකාර තුනකට පෙනී ඉන්නවා. අන්න ඒ ආකාර තුන මොනවද? ඒ ආකාර තුන භාවිතා වෙන්නේ මොන අවස්ථාවලද කියන එක තමයි අපි අද කතා කරන්න යන්නේ. අපි මුලින්ම බලමු පළවෙනි adjective එක විදිහට අරගෙන nice කියන adjective එක මම ගන්නෙ. හරි. nice කියන adjective එක අරගෙන අපි බලමු කොහොමද මේක පාවිච්චි කරන්නේ. සාමාන්‍ය අවස්ථාව සහ තව අවස්ථා දෙකක් දෙනවා. හරි. ඒ අවස්ථා තුනේම කොහොමද මේ nice කියන එක වෙනස් වෙන්නේ සහ කාටද මේක පාවිච්චි කරන්නේ. මේ nice කියන එක අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ මොන වගේ නාම පදවලටද? ලෝකේ තියෙන ඕනෑම නාම පදයකට nice කියන එක use කරන්න පුළුවන්. ලෝකේ තියෙන ඕනෑම නාම පදයකට nice කියන එක use කරන්න පුළුවන්. ලස්සනයි කියන එකනේ. ලස්සන කියන එක. ලස්සන දෙයක් දැක්කම අපිට nice කියලා කියන්න පුළුවන්. ඒ වෙලාවට අපි ඒ දකින්න දේ ලස්සනයි නම් අපි nice කියලා කියනවා. For example, ඔයා වත්තේ ඇවිදිනවා දකින්න කුරුල්ලෙක්. ඒ කුරුල්ල ලස්සනයි නම් අපි කියනවා nice bird කියලා. ලස්සන නිසා. මලක් දැක්කම මල් කියනවා කොහොමද ලස්සනයි අපි එතෙන්දි කියනවා nice flower කියලා. nice flower කියලා කියනවා. එහෙම නැත්නම් මල් ගොඩක් එකට තියෙනවා නම් nice flowers කියලා අපිට කියන්න පුළුවන්. හැබැයි මේ මල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මල් වෙන්න පුළුවන්. flower or flowers. තනියෙන් අරගෙන එක මලක් අරගෙන අපි nice flower කියලා කියනවා. මල් ගොඩක් අරගෙන nice flowers කියලා කියනවා. මේ හැම අවස්ථාවකදීම අපි තෝරාගන්නේ නියැදිය එකක්. sample එක එකක්. එක මලක් අරගෙන අපි nice කියලා කියනවා. එතකොට අපි අතේ තියෙන එක මලයි. මල් ගොඩක් අරගෙන අපි ඔක්කොම ටික එකතු කරලා කියනවා මේ ඔක්කොම එක group එකක් විදිහට අරගෙන අපි කියනවා nice flowers කියලා. මේ හැම වෙලාවෙම අපි කතා කරන්නේ මේ nice කියන වචනේ එහෙම නැත්නම් beautiful කියන වචනේ. මේවා පාවිච්චි කරන්නේ තනි ඒකකයකට. එක්කෙනෙකුට. one item. දැන් අපි පාවිච්චි කරේ nice flower. එක මලයි. එතකොට nice flowers කියලා කිව්වේ. nice flowers කියලා කියනකොට මල් ගොඩක් තිබුණා. හැබැයි ඒ මල් අයිති වෙන්නේ එක group එකකට. මල් කියන group එකට. nice flowers.
දැන් උදාහරණයක් විදිහට අපිට තව එකක් ගත්තොත් මෙතන ඉන්න දරුවෙක් වෙන්නලා මට කියන්න පුළුවන් nice girl nice boy කියලා. ලස්සන ගැහැණු ළමයා ලස්සන පිරිමි ළමයා. මේ පන්තියේ ඉන්න එක දරුවෙක්ව පෙන්නලා මම කියනවා nice girl කියලා ගැහැණු ළමයෙක්ව පෙන්නලා. පිරිමි ළමයෙක්ව පෙන්නලා කියනවා nice boy කියලා. එතකොට තව පන්තියේ ළමයි ඉන්නවනේ පුතේ. දැන් මේ පන්තියේ ළමයි 200ක් ඉන්නවා කියලා හිතමු. එතකොට මේ පන්තියේ 200 ගැහැණු ළමයි 150ක් ඉන්නවා පිරිමි ළමයි 50ක් ඉන්නවා. මේ පිරිමි ළමයි 50 ඔක්කොම එකතු කරලා කියන්න පුළුවන් nice boys කියලා. මේ ගැහැණු ළමයි 150ම එකතු කරලා කියන්න පුළුවන් nice girls කියලා. ඒ වගේ අපි තනියෙන් අරගෙනත් එක එක්කෙනාට කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ අදාළ group එකම අරගෙන එකක් විදිහට සලකලා අපිට මේ adjectives පාවිච්චි කරන්න පුළුවන්. එහෙම පාවිච්චි කරන adjectives වල අපි කියනවා positive ගණේ adjectives කියලා. එහෙම පාවිච්චි කරනවට කියනවා අපි positive ගණේ. දැන් මේ nice කියන එක positive ගණේ adjective එකක්. හරි? මේ nice කියන එක positive ගණේ adjective එකක්. අපි ඒක වෙනම column එකකට දාගමු. positive ගණේ adjective එක. එතකොට සංඛ්‍යාවෙන් මේකේ තියෙන්නේ 1යි. සංඛ්‍යාවෙන් අපි හැම වෙලාවෙම කතා කරන්නේ positive adjective apply කරන්නේ සංඛ්‍යාවෙන් 1යි. one of a particular noun. ඒකෙන් 1යි තියෙන්නේ. පිරිමි ළමයි එක්කෙනෙක් ඉඳිහම nice boy කියලා කිව්වා. අර ඔක්කොම ටික එකතු කරලා එක group එකක් හදලා ඒ group එකට කිව්වා nice boys කියලා. හරි ඒ නිසා අපි හැම වෙලාවෙම positive adjective එකක් පාවිච්චි කරන්නේ සංඛ්‍යාවෙන් එකකට පමණයි. දැන් මට ඕනේ පැහැදිලි නේද? ඔයා දකින සංඛ්‍යාවෙන් එකක් තියෙන ඒවාට අපි හැම වෙලාවෙම positive adjectives පාවිච්චි කරනවා. දෙවෙනි කාරණේ මම යනවා. මට පන්තියේ ළමයි දෙන්නෙක් අරගෙන ළමයි දෙන්නෙක්ව ක්ලාස් එකෙන් අරගෙන මට බලන්න ඕනේ මේ දෙන්නගෙන් කවුද ලස්සන කියලා අපේ ළමයිගේ මතය විමසලා. ක්ලාස් එකේ ළමයි දෙන්නෙක්ව මම එළියට ගන්නවා පන්තියේ එළියට ගන්නවා කියන්නේ ළමයි ඉන්න තැනින් ඉස්සරහට අර ගන්නවා. මම ගන්නේ A සහ B කියන ළමයි දෙන්නවා. එක්කෙනෙක් A අනිත් එක්කෙනා B. මම නම් වශයෙන් කියන්නේ A සහ B කියලා දෙන්නෙක්ව ගන්නවා. අරගෙන මම අපේ දරුවන්ට කියනවා මෙතනින් ලස්සන කවුද? මේ දෙන්නගෙන් ලස්සන කවුද? එතකොට බහුතර මතයට අපි ඉස නමනවා. බහුතර මතයට ඉස නමනවා. එහෙම නැත්නම් තමන් නම් ඕක විනිශ්චය කරන්නේ තමන්ගේ දැක්මට අනුව මෙතනින් ලස්සන කෙනාව හොයනවා. එහෙම ලස්සන කෙනා හොයන්න නම් මේ nice කියන adjective එක මේ දෙන්නගේ හරි මැද්දට දාන්න වෙනවා. මේ ගෙනලා හරි මැද්දට දානවා. nice කියන adjective එක ගෙනලා මැද්දට අතාරිනවා. මෙහිම මැද්දට අතහැරියාම ලස්සන වැඩි එක්කෙනාගේ පැත්තට මේ nice ගමන් කරන්න බෑ. අපි හිතමු A කියන පැත්තට යනවා කියමු. nice යන්නේ මේ පැත්තට. එහෙනම් ඒ තමයි වැඩියෙන් ලස්සන. දැන් බහුතරයක් දෙනා කියන්නේ ඒ ලස්සනයි කියලා නම් එයාට අපි අවස්ථාව දෙන්න ඕන. එහෙනම් මෙයාව තමයි අපි දැන් ගන්නෙ. හදිස්සියවත් nice කියන B කියන පැත්තට අපිට ගන්න වෙන්නේ nice විදිහට B තමයි. B තමයි අපිට ගන්න වෙන්නේ. දැන් අපි වැඩියෙන්ම කවුද nice? මෙයා. ඒනේ අපි A ගන්නවා. A කියන කෙනාව ගන්නවා. මම මේ කතා කරන්න යන දෙවෙනි අවස්ථාව. හරි මේක මොකද්ද? දෙන්නෙක් සංසන්දනය කරනවා. දෙන්නෙක්ව සංසන්දනය කරනවා. සංසන්දනය කරනවා ඉංග්‍රීසියෙන් කියන්නේ compare කරනවා කියලා. සංසන්දනය කරනකොට අපි ඉංග්‍රීසියෙන් කියනවා compare කරනවා කියලා. මේ compare. right? A සහ B අපි compare කරනවා. මේ compare කරන්න සාමාන්‍යයෙන් හැම වෙලාවෙම පුතේ compare කරන්න නම් දෙන්නෙක් ඉන්න ඕනේ. compare කරන්න නම් දෙන්නෙක් ඉන්න ඕනේ. දැන් අපේ ගෙදර ඉන්නේ මං විතරයි නම් මට compare කරන්න සහෝදරයෙක් හෝ සහෝදරියක් නැහැ. එතකොට අම්මා මොනවා හරි ගෙනහම මම තනියෙන් භුක්ති විඳිනවා. ඒක මට වැඩි මට අඩුයි කියලා කියන්න කවුරුත් නැහැ. මට සහෝදරයෙක් ඉන්නවා නම් හෝ සහෝදරියක් ඉන්නවා නම් අන්න එතකොට මට රණ්ඩු කරන්න පුළුවන්. අපි එහෙම කරනවානේ නේද? දැන් මොනවා හරි ගෙනහම අක්කටයි මටයි දෙන්නටම නම් ගෙනාවේ මම බලනවා
අක්කට මොනවද ගෙනාවේ කියලා. ඇඳුමක් ගෙනාවා කියලා හිතන්නකෝ. අක්කගේ ඇඳුම රුපියලක් හරි වැඩි නම් ඔන්න මම අඬන්න පටන් ගන්නවා නැත්නම් කෑ ගහනවා අක්කට හොඳට සලකනවා මට සලකන්නේ නැහැ කියලා. අපි හැම වෙලාවෙම කම්පෙයාර් කරනවා. දැන් අපි ලංකාවේ ගත්තාම ගම්වල නගරවල ගොඩාක් විදිහට මේක වෙනවා. කම්පෙයාර් කරනවා. නේ අල්ලපු ගෙදරට මොනවා හරි ගෙනාවම තක්කාල අපිත් එකක් ගේනවා. කම්පෙයාර් කරලා. අරකට වැඩි ටිකක් ලොකු එකක්. නේ අල්ලපු ගෙදර එක අසාද බැලුවාම අර අපේ ධනවහාරේ තියෙන්නේ නේද? උඹට කබරගොයෙක් හරි දෙන්නම් පුතේ කියලා දුවට බන්දල දෙනවා කබරගොයෙක්. අපි කම්පෙයාර් කරන හැම වෙලාවෙම. අපි කම්පෙයාර් කරන නිසා මේ කම්පෙයාර් කරන්න වෙනමම වචන සෙට් එකක් ඉංග්‍රීසි වල හදලා දීලා තියෙනවා ඇඩ්ජෙක්ටිව්ස් වෙනම සෙට් එකක්. එතකොට ඒ ඇඩ්ජෙක්ටිව් සෙට් එක තමයි අපි කියන්නේ කම්පැරටිව් කියලා. කම්පැරටිව්. අපි මේ සංසන්දනය කරන්න පාවිච්චි කරන ඇඩ්ජෙක්ටිව් සෙට් එකට අපි කියනවා කම්පැරටිව් ඇඩ්ජෙක්ටිව්ස් කියලා. පුතේ මේක මම කියන්නේ සංඛ්‍යාවේ දෙන්නෙක් ඉන්න ඕනි කියලා. මේ හොඳට ඔළුවේ තියාගන්න. හොඳ? පොසිටිව් එකට අපි පාවිච්චි කරන්නේ එක්කෙනයි කම්පැරටිව් එකට අපි දෙන්නෙක් පාවිච්චි කරනවා. right? මේ ඔළුවේ තියාගන්න. දැන් කම්පැරටිව් කියන එක මම මේ වගේ ඉස්සරහට කියනවා. කම්පැරටිව් කියන එක අපි නිර්මාණය කරගන්න ඕනේ. මේක අපිට දීලා තිබුණට අපිට හදාගන්න විදිය විතරයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ මේක නිර්මාණය කරගන්න ක්‍රමය දීලා තියෙනවා. but we have to create it. කොහොමද ඒක නිර්මාණය කරගන්නේ? දැන් මෙයාට අපි මුකුත් එහෙම නිර්මාණය කර ගැනීමට අවශ්‍යතාවයක් නැති හින්දා අපි එතන හිස්තලක් දෙනවා. මේ කම්පැරටිව් මොඩ් එක අපි නිර්මාණය කරගන්න ඕනේ. ඒකට අපි එකතු කරනවා er කියන suffix එක. suffix එකක් කියලා කියන්නේ වචනයක අවසානයේට end of the word අපි පාවිච්චි කරනවා නම් මොනවා හරි අකුරු කිහිපයක් එකක් හෝ කිහිපයක් අන්න ඒ අකුරු වලට කියනවා අපි suffixes කියලා. අපි මේ er කියන suffix එක පාවිච්චි කරලා මේ nice කියන වචනය comparative mode එකට පෙරලා ගන්න හදන්න. දැන් අපි nice මෙහෙම ලිව්වා මේ er මෙතෙන්ට අවසානයේ ගෙනල්ලා සෙට් කරා. පුතේ මෙතන er තියෙන නිසා අපිට ආපහු er අවශ්‍යතාවයක් නැහැ. ඒක නිසා අපි කරන්නේ මෙතෙන්ට r විතරක් භාවිතා කරනවා. එතෙන්දී අපිට හැදෙනවා nicer කියන comparative mode එක. මේ nice කියන්නේ positive mode එක. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් තනි කෙනෙකුට නැත්නම් තනි කණ්ඩායමකට අපි පාවිච්චි කරනවා nice කියන වචනේ. දැන් nicer කියලා කියන්නේ ඒත් එක්කෙනෙකුට තමයි පාවිච්චි කරන්නේ. හොඳේ. සාමාන්‍යයෙන් adjective පාවිච්චි කරන්නේ හැම වෙලාවෙම එකකට තමයි පාවිච්චි කරන්නේ. එකකට තමයි පාවිච්චි කරන්නේ. මෙතෙන්දි කාවවත් අපි සැලකුවේ නෑ. දැක්ක ගමන් කියලා දැම්මා. දැක්ක ගමන් අපි එක දැන් මේ කොරෝනා කාලේ බඩු ගන්නවා වගේ. කොරෝනා කාලේ ගිහලා බඩු ගන්නෙමනේ. ගියා කියන තැනින් අරගත්තා. අපි සංසන්දනය කර කර ඉන්නේ නෑ. මේකට වැඩි අරක හොඳයිද මෙහෙට වැඩි අරහේ අඩුයිද? ඒවා මොනවත්වත් බලන්නේ නෑ. හම්බ වුණ පළවෙනි කඩෙන්න අපි බඩු ටික අරගෙන ආවා. මොකද සංසන්දනය කර කර ඉන්න වෙලාවක් නෑ. මේ පොසිටිව් ඇඩ්ජෙක්ටිව්ස් කියන්නේ ඒ වගේ දැක්ක ගමන් කියලා දාන්න. ලස්සනයි nice කියලා කිව්වා. beautiful කියලා කිව්වා. නේ කැතයි නම් ugly කියලා කිව්වා. ගාන වැඩි නම් expensive කියලා කිව්වා. අපි කොහෙ ඉන්නේ අපිට දැනෙන දේ කියලා දානවා. අපි දකින්න දේ කියලා දානවා. හැබැයි මෙතෙන්දි එහෙම බෑ. මෙතෙන්දි අපිට compare කරන්න මින්මක් තියෙනවා. compare කරන්න මින්මක් තියෙන්න ඕනේ. ඒක නිසා අපි දෙන්නෙක් ගන්නවා. දෙන්නෙක් අරගෙන ඒ දෙන්නගෙන් අපිට සාධනීය හේතුව නැත්නම් මේ adjective එක affect වෙන කෙනාට අපි comparative adjective එක add කිරීම කරනවා. දැන් මෙතෙන්ට යනවා අපහු A සහ B කියන දෙන්නට. දැන් මම මේ දෙන්නගේ සාධනීය ලක්ෂණය nice කියන එක ගත්තේ. මෙයා measure කරන්න මම nice කියන එක ගත්තේ opinion එකක්. මේ nice කියන opinion එක දැම්මහම මේ පැත්තට බර වැඩි වුණා. මගේ හිත ගියා A කියන පැත්තට. මගේ හිත ගියේ A ගාවට. එහෙනම් එයා තමයි ලස්සන වැඩි. එහෙනම් මම මෙහෙම ලියනවා. එයා වැඩි ලස්සන. A is දැන් nice කියලා ලියන්න බෑනේ. මොකද comparative mode එකේ අපි ලියනවා nicer. A is nicer. A වඩා ලස්සනයි. දැන් කාට හරි හිතෙන්න පුළුවන් A වැඩියෙන් ලස්සන කාට වැඩියෙන්ද? A ලස්සනයි කාට වැඩියෙන්ද මේ A ලස්සන? A වඩා ලස්සන කාට වඩා වැඩියෙන්ද?
අන්න ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් ඒක අහන්න නැති වෙන්න අපිට පුළුවන් මේ අපි ලියපු වාක්‍ය perfect නැත්නම් complete කරන්න. perfect sentence එකක් විදිහට නැත්නම් complete sentence එකක් විදිහට මෙතනත් complete, right? There is no issue. මෙතන issue එකක් නැහැ. You can write here also. මෙහෙම කියන්න පුළුවන්. හරි? නමුත් මේ වාක්‍ය තව ටිකක් අර්ථාන්විත වෙන්න, meaningful වෙන්න අපි දානවා මෙතන අපි කාට සාපේක්ෂවද මේ බැලුවේ මේ සංසන්දනය කරේ කියලා. එතෙන්දී අපි මෙයාට සාපේක්ෂව Bට සාපේක්ෂව බැලුවේ අපි එහෙනම් ලියනවා A is nicer than B. than B. කාට සාපේක්ෂවද? Bට සාපේක්ෂව A වඩා ලස්සනයි. Bට සාපේක්ෂව මේ than කියන්නේ සාපේක්ෂව නැත්නම් වැඩියෙන් කියන එක. Bට සාපේක්ෂව කවුද ලස්සන? A is nicer. A වඩා ලස්සනයි Bට සාපේක්ෂව. පැහැදිලිනේ? කියන්නේ සමහර විට Aට වැඩිය ලස්සන කෙනෙක් තව මේ පන්තියේ ඉන්න පුළුවන්. හැබැයි මම කියන්නේ A සහ B දෙන්න ගත්තාම A තමයි වැඩියෙන් ලස්සන Bට සාපේක්ෂව. හරි? එතකොට මෙන්න වාක්‍ය perfect. A is nicer than B. A is nicer than B. අපිට තව මේකට පාවිච්චි කරන්න පුළුවන් ඕනෑම තරම් adjectives තියෙනවා. soft කියන එක පාවිච්චි කරන්න පුළුවන්. soft මෘදු. clever කියන එක පාවිච්චි කරන්න පුළුවන්. අපි දන්න වචනයක් අතර long කියන එක පාවිච්චි කරන්න පුළුවන්. high කියන එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් soft කියන එකේ er එකතු කරා softer. here is softer. long කියන එකට er එකතු කරා longer. softer, longer. high කියන එකට er එකතු කරොත් higher. එහෙම අපිට comparative mode එක සාදා ගන්න පුළුවන් using er. හැබැයි මේකේ තව mode එකක් තියෙනවා. හරි. ඒක මම පස්සේ කතා කරන්න next week එකේ. අද කතා කරන්න වෙන්නේ නැහැ. මේ comparative හදන තව mode එකක් තියෙනවා. ඒක අපි ලබන සතියේ කතා කරමු. දැන් මේ er පාවිච්චි කරලා හදන එක මතක තියාගන්න පුතේ er පාවිච්චි කරන්නේ පොඩි වචන වලට විතරයි. හරි? අපි කියනවා one syllable word කියලා. one syllable word කියලා මේවට කියන්නේ තනි මාත්‍රාව කියලා සිංහලෙන් කොට වරදක් නැහැ. අපි monosyllable කියලා කියනවා. one syllable word වලට විතරයි මේ method එක apply කරන්නේ. තව තියෙනවා two syllable තියෙනවා, three syllable තියෙනවා. ඒවට අපි මේක add කරන්නේ නැහැ. හරි? වචනය derive වෙන නැත්නම් බෙදෙන කියන්නේ කැඩෙන විදිහ. වචනේ කැඩෙන විදිහ. ඒ adjective එක කැඩෙන විදිහ අනුව අර pronounce කරනකොට express වෙන විදිහ අනුව අපි මේ වචන බෙදනවා one syllable, two syllable, three syllable වගේ විදිහට අපි කාණ්ඩ වලට බෙදනවා. ඕනෑම වචනයක් ඕනෑම ඉංග්‍රීසි වචනයක් එහෙම බෙදන්න පුළුවන්. හරි? adjectives පවා එහෙම බෙදනකොට අර one syllable category එකට අයිති වෙන ඒවට පමණයි මේ rule එක අපි apply කරන්නේ. හරි පැහැදිලි ඔයාලට මම කියන එක one syllable two syllable හොයන විදිහ වෙනම පාඩමකින් මම පැහැදිලි කරලා දෙන්නම් පුතේ. මොකද මේකේදී ඕක කතා කරන්න ගියොත් ඔයාලට මේක පැටලෙනවා. මම වෙන දවසක syllable මම spelling පාඩමක් වෙනම කතා කරනවා. spelling and pronunciation පාඩමක් වෙනම මම ඔයගොල්ලන්ට උගන්වනවා. අන්නේ spelling and pronunciation කියන පාඩමේදී මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් මොනවද මේ syllables කියලා. right? Let's go next one. අපි ඊළඟ එකට යනවා. ඊළඟ කතන්දරේ. දැන් අපි කතා කරා එක්කෙනෙක්ව හම්බුනහම එක්කෙනෙක්ව දැක්කහම එයාට කියන්න ඕන එක. ඔයා පාරේ යනවා. පාරේ යනකොට හම්බ වෙනවා කාංචනාව. කාංචනාව දැක්ක ගමන් ඔයා කියන්න ඕන එක ඔයාට පැහැදිලිව පේනවා positive කියන adjective එක පාවිච්චි කරන්න ඕනේ. positive ගන්නේ adjective එක. ඔයා පාරේ යනවා. යනකොට රංජන්ව හම්බ වෙනවා. රංජන්ව හම්බ වෙනකොට පාවිච්චි කරන්න ඕනේ positive කියන ගණයේ adjective එක. කාංචනයි රංජනයි දෙන්නම වෙනවා නම් දැන් මේ දෙන්නගෙන් ලස්සන කවුද කියලාට හොයන්න උවමනාවක් තියෙනවා නම් දෙන්නෙක් ඔයාගේ ඉස්සරහට එනවා. මේ දෙන්නගෙන් වඩා හොඳ කවුද? නැත්නම් කුණු ලෝභයා කවුද? ලස්සන කෙනා කවුද? මේ වගේ ඔයාට දවසක් දේවල් හිතෙන්න පුළුවන්. මේ හිතනේ වැඩියෙන්ම ලෝභකම තියෙන එක හොයන්න ඕනේ නම් comparative mode එක පාවිච්චි කරන්න වෙනවා. වැඩියෙන්ම ලස්සන එක හොයන්න නම් comparative mode එක පාවිච්චි කරන්න වෙනවා. right? දැන් දෙන්නෙකුට වඩා මෙතන එනවා. දැන් රංජනොත් වෙනවා, කාංචනත් වෙනවා, පවිත්‍රත් වෙනවා.
දැන් පවිත්‍රායි කාංචනයි රංජනයි තුන්දෙනා වෙන අවස්ථාවේ දැම්මට හොයන්න ඕනේ මෙතනින් ලස්සන මේකා කවුද කියලා. දැන් තුන්දෙනෙක් එනවා. සංඛ්‍යාවෙන් දෙකට වඩා වැඩි. සංඛ්‍යාවෙන් දෙකට වඩා වැඩි නම් එතන ඉන්නේ වීරයෙක්. එයාට අපි කියනවා සුපර් හීරෝ කියලා. එයා සුපර් මොඩ් එකේ. අපි ඒකට කියනවා සංඛ්‍යාවෙන් දෙකට වඩා වැඩි. හරි. තුනක් හරි. තුනට වඩා තුන හෝ තුනට වඩා වැඩි වෙන්න ඕන. හරි මම මේ ගණිතමය සංකල්ප පාවිච්චි කරන්නේ. හරි. මේ තුනක් සංඛ්‍යාවෙන් තුනක් හෝ තුනට වඩා වැඩි වෙන්න ඕනේ. ඒකට අපි කියනවා සුපර්ලටිව්. ඇයි සුපර්නේ? හොඳ මේක ආපයන්න. තුනක් හෝ තුනට වඩා වැඩි නම් සංඛ්‍යාවක අපි හොයන්නේ සුපර් මොඩල් එක. අපි ඒකට කියනවා සුපර්ලටිව්. සුපර්ලටිව් කියන අවස්ථාවට අපි දැන් යන්නේ මෙතෙන්දී අපි පාවිච්චි කරනවා EST කියන suffix එක. EST කියන suffix එක පාවිච්චි කරනවා nice, nicer. දැන් කාටද EST දාන්නේ? මොකද positive එකට. ඒ කියන්නේ nice කියන වචනේට we have to use EST. Always we use positive adjective, right? Always we use positive adjective, that means nice. මෙතෙන්දී නම් nice. EST පාවිච්චි කරනකොට E න්‍යාගාව තියෙන හින්දා අපි ST විතරක් දානවා. nicest. දැන් මෙතෙන්දී පාවිච්චි කරන්නේ soft කියන එක, that means positive adjective. Softer. Softest. Softest. Right? Longer, we use longest. Right? Longest. මේ විදිහට තමයි අපිට comparative mode එක සහ superlative mode එක නිර්මාණය කරගන්න පුළුවන්. මේකට අපි කියනවා regular වර්ගයේ adjectives කියලා. මොකද අපිට මේක නිර්මාණය කරගන්න අවස්ථාව දීලා තියෙනවා. හැම එකක් තියෙනවා. ඒක සඳහන් කළ යුතුම එකක්. ඒක අපි පාඩම් කරගත යුතු වර්ගයේ adjectives කීපයක් තියෙනවා. ඒවට කියනවා අපි irregular adjectives කියලා. irregular adjective එක කියන්නේ පුතේ දැන් good කියන එක. good කියන එකේ අපි comparative mode එක හදාන්නේ good එකට er දාලා gooder නෙමෙයි. good එකට වෙනම එකක් තියෙනවා better කියලා. සාමාන්‍ය කෙනෙක් හම්බුනහම දැන් කාංචනාව හම්බුනහම good කියලා කියනවා. කාංචනායි රංජනයි දෙන්න වෙනකොට කාංචනාවද රංජනට වඩා හොඳ better one. වැඩිය හොඳ කෙනා හොයන්න better one. කාංචනායි රංජනයි පවිත්‍රායි තුන්දෙනා වෙනකොට කාවද අපි හොයන්නේ? සුපර් හීරෝ. කවුද? සුපර්ලටිව් මොඩ් එක. best one. දැන් ඔය ක්ලාස් වල එහෙම කියන්නේ best one කියලා. හොඳම කෙනා. මේ හැම වෙලාවෙම එක්කෙනයි අපි තෝරන්නේ. හැබැයි එතන ගැවසෙන සංඛ්‍යාව වෙනස් වෙනවා. එතන ගැවසෙන සංඛ්‍යාව වෙනස් වෙනවා. මේ අවස්ථාවේදී අපේ ඇහැ යන්නේ එක්කෙනාටයි. එක්කෙනා ඉන්නේ. අපේ හිතේ ඉන්නේ එක්කෙනයි. ඒ හිතේ ඉන්න කෙනා නැත්නම් පේන කෙනා එක්කෙනා අපි පොසිටිව් මොඩ් එකෙන් පාවිච්චි කරනවා. දෙන්නෙක් ඉන්නවා නම් දෙන්නෙක්ට හිත ගිහිලා ඔන්න දැන් කල්පනා කරනවා. මං අරයට මේක දෙනවද නැත්නම් මෙයාට මේක දෙනවද? දැන් දෙන්නෙක් ඉල්ලලා තින්නේ වගේ. මොකක් හරි හිතන්නකෝ ඔයාගාව තියෙන ගෝල්ඩ් වොච් එකක්. නැත්නම් ගෝල්ඩ් චේන් එකක් තියෙනවා. දැන් දෙන්නෙක් ඉල්ලනවා වගේ. අනේ මට මෙතන එකක් තියෙනවා. මචං උඹේ චේන් එක දියන්කෝ. දැන් ඔයා කල්පනා කරනවා රංජට දෙනවද කාංචනාට දෙනවද? දැන් දෙන්න වෙනවා. චේන් එක කරයිය. අන්න එතෙන්දී ඔයා කම්පැරටිව් මොඩ් එක පාවිච්චි කළා වඩා හොඳ කෙනාව තෝරලා එයාට කම්පැරටිව් මොඩ් එකේ චේන් එක දෙනවා. එතකොට better වඩා හොඳ better. දැන් හොඳම කෙනා නම් තුන් දෙනෙක් ඉන්නවා. සංඛ්‍යාවෙන් 3යි. තුන් දෙනෙක් ඉඳියට එක චේන් එකයි තියෙන්නේ. එහෙනම් දෙන්න වෙන්නේ එකාටයි. කාංචනාට දෙනවද? පවිත්‍රාට දෙනවද? රංජට දෙනවද? පොදු එකා හෙව්වා උට දීලා දැම්මා. හැම වෙලාවෙම එක්කෙනාටයි මේ ඇඩ්ජෙක්ටිව් එක හම්බ වෙන්නේ. හැබැයි එතන ගැවසෙන සංඛ්‍යාව වෙනස් වෙනවා. සංඛ්‍යාවෙන් 3 නෙවෙයි 1000ක් 2000ක් ඉන්නත් පුළුවන්. හරි? හැබැයි අපි තෝරන්නේ එක්කෙනා. උදාහරණයක් විදිහට ඔය රූපවාහිනී නාලිකාවල යන ඔය මොනවද ස්ටාර් තරංග. ස්ටාර් තරංගවලදී ලක්ෂ ගණනක් ඇප්ලිකන්ට්ස් එනවා ඇප්ලයි කරනවානේ.
හැබැයි අවසානයේ කිරුළ හිමි වෙන්නේ මම දන්නේ හොඳම කෙනාද කියලා. ඒක මම නෙමෙයි නිශ්චය කරන්නේ. කිරුළ හිමි වෙන්නේ එක්කෙනාටයි. ඒ කියන්නේ එයා අපි සලකනවා සුපර්ලටිව් විදිහට. එයා බෙස්ට් කියලා සලකනවා. එයා බෙස්ට් කියලා මිනිස්සු මණ්ඩලයක් එක පැත්තකින් තීරණය කරනවා. තව පැත්තකින් ප්‍රේක්ෂකයා කියලා කොටසක් වෙනම තීරණයක් කරනවා. ඒකට සුපර්ලටිව් මොඩ් එක හැම වෙලාවෙම සංඛ්‍යාවෙන් වැඩි. හැබැයි ඇප්ලයි වෙන්නේ එක්කෙනාටයි ඒ අතරේ. කම්පැරටිව් මොඩ් එක හැම වෙලාවෙම ඉන්නේ සංඛ්‍යාවෙන් දෙන්නයි එතනින් එක්කෙනෙකුට තමයි ඇප්ලයි වෙන්නේ. පොසිටිව් මොඩ් එකේ හැම වෙලාවෙම ඉන්නේ එක්කෙනයි එයාට අපි හොයන්න බලන්න දෙයක් නැහැ ඇප්ලයි කරලා දාන්න. පැහැදිලිද? මේක නෝට් එකක් මම ස්පෙෂලි දෙන්නේ නැහැ මම නෝට් එක ඔයාලට ටියුට් එක දීලා තියෙන්නේ. ටියුට් එකේ තියෙන දේ අපැහැදිලි හෝ ඒ නෝට් එක මදි වගේ නම් මේක ඔයාලට කොපි ඩවුන් කරගන්න පුළුවන්. මේක දාගන්න ඔයාගේ පොතක හරි කොහේ හරි පේපර් එකක් හරි අරගෙන දාගන්න. අපේ දරුවෝ අනිවාර්යෙන් පුතේ ඔයා නෝට් එකක් හදන්න ඕනේ. හරි? ඔයා තනියෙන් නෝට් එකක් හදන්න ඕනේ. ඔයා තනියෙන් නෝට් එකක් හදලා ඒ නෝට් එක මට WhatsApp කරන්න ඕනේ. එතකොට මම බලනවා කවුද මේ හොඳට වැඩ කරන ළමයි. ඒ වැඩ කරන ළමයින්ගෙන් මම අන්න එතෙන්දි බෙස්ට් තෝරනවා. who is the best? මම හොඳම කෙනා එතනින් තෝරනවා. සුපර්ලටිව් මොඩ් එක මම තෝරනවා. හරි? දැන් කතා කර ඉඳි මම irregular adjectives එතකොට irregular adjectives කීපයක් තියෙනවා. මම ඒක ටේබල් එකේ දීලා තියෙන්නේ. ඔයාගේ ටියුට් එකේ good එකේ comparative එක better superlative එක best ඊට පස්සේ bad එකේ worst ඊට පස්සේ all කියන එකේ comparative දෙකක් තියෙනවා එකක් older අනික elder superlative දෙකක් තියෙනවා oldest eldest කියලා සාමාන්‍යයෙන් elder සහ eldest පාවිච්චි කරන්නේ family members among family members පවුලේ සමාජිකයන් අතර විතරයි පිටායට පාවිච්චි කරන්න බෑ elder සහ eldest කියන එක. හරි? එහෙම පාවිච්චි කරනවා අපි කියන්න ඕනේ older සහ oldest කියන වචන දෙක. ඊට පස්සේ පා කියන එකේ මම දීලා තියෙනවා එකක් father අනික further. ඊට පස්සේ farthest අනිත් එක furthest. ඒ වගේ irregular adjectives list එකක් මම ඔයාලට දීලා තියෙනවා. ඒ ටික පාඩම් කරගන්න. මේ regular වර්ගයේ කිසියම් ක්‍රමවේදයකට අනුව ER සහ EST දාලා අපි යම්කිසි ක්‍රමවේදයකට හදාගන්න adjectives ටික මේ තියෙන්නේ මේ එක ක්‍රමයක් විතරයි අපිට තව ක්‍රමයක් අධ්‍යයනය කරන්න තියෙනවා another method ඒක අපි 2 syllable or more syllable සංඛ්‍යාව 2 or more syllable සංඛ්‍යාව දෙක හෝ දෙකට වඩා වැඩි නම් අපි පාවිච්චි කරන ක්‍රමය අපි ලබන සතියේ කතා කරමු දැන් අපි කතා කරේ 1 syllable නැත්තම් අපි සිංහලෙන් කොස් මාත්‍රාව කියලා ගන්න මාත්‍රාව කියලා තමයි ඒකට පාවිච්චි කරන්නේ තනි මාත්‍රාව කියන්නේ බෙහෙත් දෙන එක නෙමෙයි අර ස්වර පරාසය අපි වනිනවනේ අන්න ඒ මාත්‍රාවෙන් හඬ මේ සිලබල් කියලා කියන්නේ ඇත්තටම හඬ කියන එක අපේ කටින් පිට වෙන හඬ හරි දැන් මේ ඔක්කොම තියෙන්නේ one syllable word nice එකපාරින් ඩෝංගල් එළියට විසි වෙනවනේ nice soft long ටක් ගාලා කට ඇරපු ගමන් මේ වචනේ එළියට විසි වෙනවා ඒකයි one syllable නැත්තම් monosyllable කියලා කියන්නේ. හරි? ඒක නිසා monosyllable වලින් තියාගන්න අපි 2 syllable සහ 3 syllable words වලට පස්සේ අපි කතා කරමු. දැන් මම හිතන්නේ මේක පැහැදිලි ඇති අපේ දරුවන්ට. right. මම පුංචි ප්‍රශ්නයක් ඔයාලට දෙනවා. තව පොඩි කොටසක් දෙනවා පුතේ කතා කරන්න. දැන් අපි මේ comparative mode එක ගොඩාක් වෙලා කතා කරානේ. comparative mode එක හඳුනා ගන්න එක ලක්ෂණයක් තමයි මේ than කියනවා නම් Dan කියන වචනේ තියෙනවා නම් ඊට කලින් adjective එකක් ලියනවා නම් අනිවාර්යෙන් ලියවෙන්න ඕනේ comparative mode එක. Dan වලට කලින් before that right you need to write an adjective before that definitely you must follow comparative mode right ඒක ඇවිල්ලා අපේ පොඩි tip එකක්. අපිට පුළුවන් ඒක පාවිච්චි කරලා මොකක් හරි පේපර් එකේ උත්තර ලියනකොට Dan කියනවා නම් ඊට කලින් adjective එකක් නම් use වෙන්නේ comparative mode එකෙන් ලියන්න. තව අවස්ථාවක් තමයි මේක rule එකක් when you use or when you follow superlative mode ඔයා superlative mode එක පාවිච්චි කරනවා නම් මේ superlative mode එක පාවිච්චි කරනකොට අනිවාර්යයෙන්ම the කියන වචනය අපි මෙතන පාවිච්චි කරන්න ඕනේ මේ
මේ අපි හදා ගන්න හෝ අපිට දීලා තියෙන superlative word එකට කලින්. මෙතන the nicest. The nicest. එහෙනම් මේක the softest. The longest. The highest. දැන් අර අපි කියනෝනේ ලංකාවේ දිගම ගඟ. The longest river. The longest river. ලංකාවේ දිගම ගඟ. The longest river in Sri Lanka. උසම කන්ද. The highest mountain. උසම දියැල්ල. The highest waterfall. හොඳම කෙනා. The best one. The best one. The best one. නරකම කෙනා. The worst one. The worst. නරකම කෙනා. The worst. නරකම කෙනා. The භාවිතා කිරීමක් කරනවා. හැබැයි ඒකෙන් ඔළුවට ගන්න එපා the තියෙන හැම තැනකම පාවිච්චි කරන්නේ the වලට පස්සේ after the. When you use an adjective it must be superlative. No. එහෙම වෙන්නේ නැහැ. the වලට පස්සේ ලියන්න ඕනේ superlative එකක්ම කියලා කොයිම වෙලාවකවත් සඳහනක් කරන්නේ නැහැ මම. එහෙම නීතියකුත් නැහැ. හරි? ඒක ඔළුවේ තියාගන්න. හැබැයි superlative එකක් ලියනවා නම් ඊට කලින් the දාන්න ඕනේ. හොඳට මතක තියාගන්න. superlative එකක් ලියනවා නම් ඊට කලින් the දාන්න ඕනේ. හැබැයි the වලට පස්සේ superlative එකක් ලියන්න කියලා නීතියක් නැහැ. හරිද? ඒ කියන්නේ comparative mode එකකට the පාවිච්චි කරන්න පුළුවන්. ඕනේ නම් positive mode එකකට the පාවිච්චි කරන්න පුළුවන්. හරිද? positive mode එකට the nice girl. positive mode එක the භාවිතා වෙලා the nice girl. පුළුවන් නේ? එහෙනම් වැරදි අවබෝධයකින් ඉන්න එපා මේ the සම්බන්ධව. මම ආයි කියනවා එක the පාවිච්චි කරනවා superlative adjective එකකට කලින්. before superlative adjective the must be used. හරි? හැබැයි the තියෙන තැන්වල the වලට පස්සේ superlative ලිවිය යුතුයි කියලා නීතියක් කොහෙවත් නැහැ. එහෙම ලියන්න යන්න එපා. right? ඒක ඔළුවේ තියාගන්න keep in your mind. දැන් අපි අර ප්‍රශ්නෙට මම දෙන්න හදන ප්‍රශ්නෙට පුතේ හිතන්න ලංකාවේ තියෙන්නේ ගංගාවල් දෙකයි. ලංකාවටම තියෙන්නේ ගංගාවල් දෙකයි. only two rivers in Sri Lanka. right? we have only two rivers. අපිට තියෙන්නේ ගංගාවල් දෙකයි. එකක් කැලණි ගඟ අනික මහවැලි ගඟ. දැන් ඔය ගින්ගඟේ ඒ වගේම තියෙන ළමයි ඔය එක එක පැතිවල දැන් මදුල්ලේ මොණරාගල ඒ පැතිවල ඉන්නවනේ. ඒක නිසා මේ ඔයගොල්ලන්ගේ පැත්තේ ගංගාවල් නැහැ. තියෙන්නේ මහවැලි ගඟයි කැලණි ගඟයි විතරයි ලංකාවට තියෙන්නේ. යන්නේ මම. දැන් ගංගා දෙකෙන් කියන එක ගංගාවල් දෙකක් තියෙනවා. ගංගාවල් දෙකෙන් of the two rivers අපි කියනවා මොකක් හරි දෙකෙන් එකක් නම් අපි කියනවා one of two එහෙම කියන්නේ. එතකොට මම ගංගාවල් දෙකෙන් අපි කියනවා of the two rivers. of the two rivers ගංගාවල් දෙකෙන්. බොඩේ ගොඩක් වෙන් කරියක් ආවා. මම වෙන් ඒකෙන් කිව්සේ of the two rivers ගංගාවල් දෙකෙන් පේනවනේ පුතේ 2 කියන එක. of the two rivers දැන් මම ලියනවා මෙන්න මෙහෙම. the මහවැලි ගඟක නමක් ලියන නිසා අපි the පාවිච්චි කරනවා. the මහවැලි link verb එක විතර is පාවිච්චි කරනවා. the මහවැලි is the මෙන්න මෙතෙන්ට මට වචනයක් නෑ දැන් දාගන්න. මෙතෙන්ට දාන්න මට වචනයක් ඕන. correct one is longer. right? you are so good. correct one is longer. නිවැරදි එක longer. හේතුව ඇයි? දෙන්නයි අපි කතා කරන්නේ. මේ පැහැදිලිවම කියනවා තව longest කියලා නම් කීප දෙනා පොඩ්ඩක් අහගන්න අවශ්‍යය. මෙතන පැහැදිලිවම මම ලියලා තියෙනවා පුතේ 2 කියලා. සංඛ්‍යාවම ලියලා තියෙනවා 2 rivers ගංගා දෙකකින්. මෙතන ගංගා දෙකයි සඳහන් වෙන්නේ. සංඛ්‍යාවෙන් දෙන්නයි නම් සඳහන් වෙන්නේ මේ තේමානේ දෙකේ ඉලක්කම දාලා තියෙනවා. comparative mode එක පාවිච්චි කරන්න ඕනේ. එහෙනම් මෙතන එන්නේ the දිහා බලන්න උත්තර ලියන්න එපා. දැන් මෙතන the තියෙනවා. the දැන් මේ අපි මේ ටිකට මේ
ඒක නිසා අපි මෙතෙන්ටත් longest පාවිච්චි කරනවා. මෙතන දිගම ගඟ මහවැලි තමයි. හැබැයි ගංගා දෙකකින්. දිගම ගඟ එකක් අනිත් එක කොටම වෙනවා එතකොට. එකෙක් දිගම වෙනවා අනිත් එකක් කොටම වෙනවා. එකෙක් දිග වෙනකොට අනිත් එකක් කොට වෙනවා. නේ? දෙන්නයිනේ. ඒකවල කොහොමත් පරස්පර විරෝධී භාවයක් එනවා. හරි? ඒක නිසා අපි කම්පෙයාර් කිරීමක් කරන්නේ අපි කම්පැරටිව් මොඩ් එක පාවිච්චි කරන්නේ longer කියන වචනේ තමයි පාවිච්චි කරන්නේ. හොඳට ඔල්ලේ තියාගන්න. පැහැදිලිනේ මේ කතාව?